අද මම කතා කරන්න යන්නේ OOAD වල use case diagrams ගැන. අපි මීට කලින් දවස් 4ක් OOAD වල කතා කරා විවිධ කරුණු. පළවෙනි දවසේ කතා කරා overall පළවෙනි දවසේ කතා කරා object oriented concepts. දෙවෙනි දවසේ කතා කරා overall UML diagrams ගැන. ඒ කියන්නේ diagrams 14 ගැන පොඩි උඩින් දෙයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි තුන්වෙනි දවසේ කතා කරා system development process ගැන. ඒ යටතේ අපි RUP කියන්නේ එහෙම නැත්නම් rational unified process ගැන තමයි වැඩිපුරම කතා කරේ. අද අපි කතා කරන්න යන්නේ use case diagrams ගැන. ඒතකොට diagrams 14න් අපිට හම්බෙන පළවෙනි diagram එක තමයි use case diagram මම මේ කතා කරන පිළිවෙල ගත්තම. නමුත් දැන් මම මේ හතරවෙනි පාඩම ලෙස use case diagram කරාට කැම්පස් එකේ පාඩම් පිළිවෙල මීට වඩා වෙනස්. හරි. use case diagrams කියන එක ඔයාලා දන්නවා ප්‍රධාන වශයෙන්ම diagrams ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒක මම දෙවෙනි දවසේ මම කතා කරා. ඒ තමයි static diagram අනිත් එක dynamic diagram. දැන් මේකම තමයි static වලටම තමයි අපි කිව්වේ structure diagram අනිත් එක dynamic වලට තමයි අපි කිව්වේ behavior diagram කියලා. ඒතර behavior diagram පැත්තේ එන එක diagram එකක් තමයි use case diagram කියලා කියන්නේ. හරි. දැන් අපි මේකේ එන ප්‍රශ්න සංයුතිය ගත්තොත් එහෙම මේ use case diagram එකේ මීට කලින් කියන්න ඕන අපිට අවුරුදු 6ට එක අවුරුද්දක MCQ 30 ගානේ ඔක්කොම MCQ 180යිනේ තියෙන්නේ. ඔක්කොම MCQ 180යි. ඒ 180ෙන් දැන්ටමත් අපි 42ක් ඉවරයි. 180ෙන් 42ක් ඉවරයි. එතකොට අපිට තව ඉතුරුලා තියෙනවා 138ක් MCQs කරන්න. දැන් දෙවෙනි පේපරේ ප්‍රශ්න ගත්තොත් අපි තාම පොඩ්ඩක් 1යි 2යි කරේ අර concepts වලින් ඇවිල්ලා තිබ්බ ප්‍රශ්න 1 2 කරා එච්චරයි. දෙවෙනි පේපරෙන් සාමාන්‍යයෙන් අපි කලින් කතා කරපු ප්‍රශ්න ඇවිල්ලා තිබ්බේ නැහැ. use case diagrams වල ප්‍රශ්න අවුරුදු 6ටම ප්‍රශ්න 30ක් තියෙනවා. use case diagram වල ප්‍රශ්න අවුරුදු 6ටම ප්‍රශ්න 30ක් තියෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් එහෙම එක අවුරුද්දක ප්‍රශ්න 5ක් වගේ එනවා. සමහර අවුරුදු වල 7ක් ඇවිල්ලා තියෙනවා. සමහර අවුරුදු වල 4ක් ඇවිල්ලා තියෙනවා. මම මේ average එක ගත්තොත් average එක අවුරුද්දක ප්‍රශ්න 5ක් වගේ එනවා. එතකොට මේ ප්‍රශ්න 30 තමයි MCQ වලින් තියෙන්නේ. හැබැයි අනිවාර්යයෙන්ම දෙවෙනි පේපර් එකේ second paper එකේ මම ඔයාලට පළවෙනි දවසේ විස්තර කරා මේකේ ස්ට්‍රක්චර් එක ගැන විස්තර කරද්දී second paper එකේ පළවෙනි ප්‍රශ්නය first question එක මේක දෙන්නේ case study එකකින්. ඒ case study එකේ අනිවාර්ය ප්‍රශ්නයක් තමයි use case ප්‍රශ්නය. ඒක හැම අවුරුද්දෙම අහනවා use case වලින්. එතකොට එතන use case කතා කරන්නේ මම case study discuss කරන දවසට තමයි එතන use case කතා කරන්නේ. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ MCQ 30ට අදාළව theory. මෙතන අහන්නේ theory නෙමෙයි. මෙතන අහන්නේ අර දෙන ලද description එකක් තියෙනවනේ. අන්නේ description එකට අදාළව මේ use case diagrams අඳින්න වගේ දේවල් තමයි මෙතන අහන්නේ. සාමාන්‍ය MCQ 30 එන්නේ theoryත් එක්ක. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ theory. අද මම ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඊළඟ සතියේ මේ MCQ 30 කතා කරනවා. ඊළඟ සිකුරාදා. හරි. අපි යම් පාඩමට. හරි. මුලින්ම ගත්තොත් අපි බලමු මොකද්ද මේ use case diagrams කියන්නේ ඇයි ඒක ඕන වෙන්නේ කියලා. use case diagrams කියලා කියන්නේ සරලවම system requirement gather කරන්න පුළුවන් diagram එකක්. ඒ කියන්නේ හිතන්න මේ වගේ අවස්ථාවක්. ඔයාට හදාගන්න ඕන system එකක්. අපි හිතමුකෝ buying and selling එහෙම නැත්නම් inventory management system එකක් හදාගන්න ඕන. දැන් ওই inventory management system එකේ මොනවද තියෙන features? මොනවද? sell items බඩු විකුණන්න පුළුවන් වෙන්න ඕන. තව මොනවද? තව මොනවද තියෙන features? බඩු මිලදී ගන්න පුළුවන් වෙන්න ඕන purchase items. ඊළඟට තියෙන බඩු නරක් වුණාම ඒව විසික් කරන්න පුළුවන් වෙන්න ඕන dispose items. මෙන්න මේවා තමයි මේ system එකේ තියෙන features. දැන් ඔය කවුද කරන්නේ? sell කරන්නේ කවුද? cashier කියමුකෝ. sell කරන්නේ cashier. බඩු purchase කරන්නේ කවුද? බඩු purchase කරන්නේ manager. කඩේක බඩු අපි කියන shop එකක් කියලා. ඒ shop එකේ බඩු ඉස්සරහින් cashier මිලදී ගන්න නැහැනේ. බඩු විකුණන ඒවා මිලදී ගන්නේ manager. dispose item කරන්නේ
අපි හිතමු ඉන්වෙන්ටරි කන්ට්‍රෝලර්. ගබඩා පාලක වගේ කියලා කියන්නේ. නැත්නම් ස්ටොක් කීපර්. ඒකේ නියම නම ස්ටොක් කීපර්. ස්ටොක් කීපර් දෙකම ඕන එක. ස්ටොක් කීපර්. දැන් මේ බලන්න. මෙන්න තියෙනවා සිස්ටම් එක. මෙන්න තියෙනවා මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙන කට්ටිය. මේ සිස්ටම් එකේ තියෙන විවිධ වැඩ අපි දන්නවා මේ සිස්ටම් එකේ දැන් මේ ඉන්වෙන්ටරි සිස්ටම් එක මේ වැඩ තුන විතරක් නෙමෙයි. තව වැඩ ගොඩාක් තියෙනවා. ඒක නෙමෙයි මම මෙතන කතා කරන්නේ. මේ තියෙන මේ එක වැඩකට අපිට කියන්න පුළුවන් use case එකක් කියලා. එක වැඩකට කියන්න පුළුවන් අපිට use case එකක් කියලා. ඒතර සම්පූර්ණ මුළු use case diagram එක හැදෙන්නේ මේ වගේ use cases ගොඩාක් එකතු වෙලා. ඒ use case කරන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝත් අපි කියනවා actorsලා කියලා. එතකොට අපිට මෙන්න මේගොල්ලන්ට මෙන්න මෙයාට කියත හැකි මොකු කියලාද මේ තියෙන use cases. මෙයාට කියත හැකි මේ දෙන්නට කියත හැකි මොනවයි කියලාද actorsලා කියලා. එතකොට මේ දෙක use cases මේ දෙන්න actors. මෙයාත් actor කෙනෙක් මෙයාත් use case එකක්. හරි. දැන් මම තව චූටි දෙයක් කියන්නම්. use case diagram එකේ එතකොට අපි හදන්න බලාපොරොත්තු වෙන සිස්ටම් එකේ තියෙන සියලු ෆීචර්ස් ටික මෙතන අන්තර්ගත වෙන්න ඕන. දැන් මම මෙතන ඇඳ තුන වුණාට අපි සිස්ටම් එකක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් අපි use case diagram එකක් අඳිනවා නම් ඒකේ තියෙන සියලු ෆීචර්ස් ටික මේ විදිහට අන්තර්ගත වෙන්න ඕන. ඒව කවුද කරන්න කියන එහෙම නැත්නම් ඇක්ටර්ස්ලා ටිකත් මේ විදිහට අන්තර්ගත වෙන්න ඕන. සිස්ටම් එක. සාමාන්‍ය සිස්ටම් එක ඇඳෙන්නේ එක use case diagram එකයි. සම්පූර්ණ මුළු සිස්ටම් එකටම එක use case diagram එක සාමාන්‍යයෙන් ඇඳෙන්නේ. හැබැයි සමහර අවස්ථා තියෙනවා ඒ සිස්ටම් එක උනත් පැහැදිලිව සබ් සිස්ටම් වලට කඩන්න පුළුවන් නම් සිස්ටම් එක උනත් පැහැදිලිව සබ් සිස්ටම් වලට කඩන්න පුළුවන් නම් අන්න එවැනි අවස්ථාවක ඒ එක් සබ් සිස්ටම් වලට වෙන වෙනම use case diagrams අඳින අවස්ථා තියෙනවා. මම කතා කරේ මේක තනි එකක් ලෙස සැලකුවොත් තනි use case diagram එකක් තමයි තියෙන්නේ. එතකොට ඇත්තටම මේ තියෙන්නේ මොකද්ද සිස්ටම් එක මේ සිස්ටම් එකත් එක්ක වැඩ කරන මිනිස්සු. ඉතින් මේ diagram එකේ කිසිම technical detail එකක් නැහැ. ඔක්කොම තියෙන්නේ මේ business details තමයි. මොකද දැන් මේ cell items එක වැඩ කරන්නේ කොහොමද? ඒකේ programming code එක කොහොමද වෙන්නේ කියන එක මෙතන ලියන්නේ නැහැ. ඒක අපිට වැදගත් නැහැ මේ diagram එක අඳිද්දි. කිසිම technical detail එකක් මේ diagram එක අඳිද්දි වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ business details විතරයි. අනිත් එක තමයි මේවට නම් දාද්දි සැලකිලිමත් වෙන්න ඕන. මේ දාන කිසිම නමක් technical term එකක් වෙන්න බෑ. business එකට අදාළ නමක් වෙන්න ඕන. technical කියලා අදහස් කරන්නේ මේ IT වලට අදාළ නමක් වෙන්න බෑ. business එකට අදාළ නමක් වෙන්න ඕන. IT වලට අදාළ කියන්නේ login log out නෙමෙයි මම මේ කතා කරන්නේ. හිතන්න ඕනේ නම් programming code එකක් මේ දානවා කියලා එහෙම දාන්න බෑ. business එකට අදාළ නම් තමයි මෙතනදී පාවිච්චි කරන්න ඕන. එතකොට මෙන්න මේගොල්ලෝම ගත්තොත් එහෙම මේ cashier, storekeeper, manager මේගොල්ලෝ actors ලානේ. actors ලාට සාමාන්‍යයෙන් අපි use කරන්නේ නාමපද. actors ලාට ක්‍රියාපද use කරන්නේ නාමපද. හැබැයි මේ නාමපද අපි දාන්නේ ඒ අදාළ පුද්ගලයාගේ චරිතය අනුව. නැතු එයා කරන වැඩ අනුව නෙමෙයි. නැත්තම් මෙතන නිකන් මෙතන අපි සෙල් ඒ වගේ දේවල් දැන් අපි කිය මෙයා බඩු විකුණන හන්ද මෙයා සෙල්. එහෙම දාන්නේ නැහැ. මොකද මෙයා තව වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට මෙයා ස්ටෝර් කීපර් නිසා ඒ කියන්නේ මෙයා ස්ටෝර් කීපර් මෙයා ඩිස්පෝසර් කියලා දාන්නේ නැහැ මෙයා. ඒ කියන්නේ මේ ක්‍රියාපදේ නාමපද කළ මෙතන දාන්නේ නැහැ. හොඳට මතක ගන්න මෙයා කරන වැඩේ නෙමෙයි එතන අදාළ වෙන්නේ මෙයාගේ චරිතයේ නම. බිස්නස් එක විසින් එයාට දීලා දෙන නම. හරි. එතකොට මේ use case එකක් ගත්තොත් මේ use case නේ ඒවා අනිවාර්යයෙන්ම ක්‍රියාපද වෙන්න ඕන. ක්‍රියාපද වෙන්න ඕන. මේවා බැලුවම ටෙක්නිකල් දන්නේ නැති කෙනෙක්ට වුණත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මේක තමයි use case diagram එක කියලා කියන්නේ. සරලව කිව්වොත් ඔයා හිතන්න ඔයා ඇනලිස්ට් කියලා. ඔයා යනවා බිස්නස් එකක තියෙන්නේ මොනවද මොන වගේ සිස්ටම් එකක්ද මෙයාට ඕන කියලා බලන්න. ඉතින් ගියාට පස්සේ ඒකේ අයිතිකාරයාගෙන් ඔයා අහන්නේ මේකේ ඉන්නේ මොන වගේ චරිතද ඒගොල්ලෝ මොනවද කරන්නේ. ඊට පස්සේ ඔයා මේ ඩයග්‍රෑම් එක අඳිනවා. මේ ඩයග්‍රෑම් එක ඇඳලා ඒකේ අයිතිකාරයට පෙන්නනවා ඔයාට ඕන මේ ಜಾති සිස්ටම් එකක්ද කියලා. මෙයාට මේ දේවල් ටික කරන්න තිබ්බම ඇති නේද කියලා. ඒතර එයා කියනවා ඔව් මේ දේවල් ටික කරන්න තිබ්බම ඇති. එතකොට ඇත්තටම කියනවා නම් use case diagram එක අපිට අඳුර ගන්න පුළුවන් requirement gathering technique එකක් ලෙසත්. requirement gather කරනකොට අපි පාවිච්චි කරන වචනයක් requirement elicitation කියලා. එතකොට මේ requirement elicitation technique එකක් ලෙස අපිට use case diagrams පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේ use case diagram අඳිද්දී අපිට විවිධ දැන් මෙන්න මේ විවිධ මේ relationships හම්බ වෙනවා. මෙන්න මේ relationship එකට අපි කියනවා communication කියලා.
කමියුනිකේෂන් රිලේෂන්ෂිප් එක. ඒ කියන්නේ ඇක්ටර් සහ යූස් කේස් එකත් අතර තියෙන මේ රිලේෂන්ෂිප් එකට අපි කියන්නේ කමියුනිකේෂන් රිලේෂන්ෂිප් එක කියලා. තව ඊට අමතරව එහාට ගියාම මේක තව පුළුල් වැන්දම මේක තව ලොකු වුණාම මේවා අතරත් මේ විදිහට රිලේෂන්ෂිප් ඇති වෙන්න පුළුවන්. ඒව මොනවද කියලා අපිට බලන්න ඕන ඉස්සරහට. ඒව ඉගෙන ගන්න එක තමයි මේ යූස් කේස් ඩයග්‍රෑම් ඉගෙන ගන්නවා කියලා කරන්නේ. ඒව ඉගෙන ගන්න එකයි ඒව මොන වගේ අවස්ථාවකද අපි පාවිච්චි කරන්න කියන එකයි ඉගෙන ගන්න එක. ඊළඟට සමහර අවස්ථා තියෙන්න පුළුවන් ඇක්ටර්ස්ලා දෙන්නෙක් අතර තියෙනවා සම්බන්ධතා. ඔන්න ඔහොම රිලේෂන්ෂිප් එකක් තියෙන්න පුළුවන්. දැන් මේකේ තේරුම මොකද්ද? මේ වගේ දේවල් මොන වගේ අවස්ථාවලද යූස් කරන්නේ? ඒ කියන්නේ මේ සිම්පල් යූස් කේස් ඩයග්‍රෑම් එකන්නේ අපිට මීට වඩා එක අවස්ථාවලදී අඳින ටෙක්නික්ස් වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු මොනවද රිලේෂන්ෂිප්ස් මොනවද ඒ ඇක්ටර්ස්ලා මොනවද ඒ වෙන්නේ කියලා. දැන් අපි දන්නවා රික්වයර්මන්ට් ගැදරින් ටෙක්නික් එකක් ලෙස යූස් කේස් ඩයග්‍රෑම්ස් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරද්දී මම මේක චුට්ටක් මතනවා. එහෙනම් අපි දන්නවා ප්‍රධාන වශයෙන්ම SDLC එකේ අවධියක් තියෙනවා ඇනලයිසිස්. නැත්නම් රික්වයර්මන්ට් ඉන්ජිනියරින්. මේක යටතේ තමයි ඇනලයිස් තියෙන්නේ. රික්වයර්මන්ට් ඉන්ජිනියරින්. දෙවෙනි ෆේස් එක මොකද්ද? මෙන්න පළවෙනි ෆේස් එක. දෙවෙනි ෆේස් එක මොකද්ද? ඩිසයිනින්. දෙවෙනි ෆේස් එක ඩිසයිනින්. ඊට පස්සේනේ 3 ඉම්ප්ලිමන්ටේෂන්, 4 මොනවාද? ටෙස්ටිං, 5 මේන්ටේනන්ස් ඔහොම යන්නේ. ඉතින් අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ දෙක. මොකද ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් ඇනලයිස් ඇන්ඩ් ඩිසයින් නේ. ඒ නිසා. එතකොට දැන් මෙතන යූස් කේස් ඩයග්‍රෑම් එක මෙන්න මෙතනින් තමයි අඳින්න ආරම්භ වෙන්නේ. මෙන්න මෙතනදී අඳින ඩයග්‍රෑම් එකට අපි කියනවා බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එක කියලා. බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එක කියලා කියනවා. දැන් ඔය ඩයග්‍රෑම් එකේ තියෙන්නේ පැහැදිලිවම සිස්ටම් එකේට අදාළ දේවල් නෙමෙයි බිස්නස් එකට අදාළ දේවල්. ඔය යූස් කේස් ඩයග්‍රෑම් එක අඳින්නේ අතරම ඇනලිස්ට් කියමුකෝ. ඇනලිස්ට් තමයි software එක ඇනලයිස් කරන කෙනා තමයි. බිස්නස් එක ඇනලයිස් කරන කෙනා තමයි මේ ඩයග්‍රෑම් එක අඳින්නේ. හැබැයි දැන් පස්සේ කාලෙක මේක තවදුරටත් further ඇනලයිස් කරද්දි තේරෙනවා මේකේ ඉන්න සමහර ඇක්ටර්ස්ලා අපි හදන්න බලාපොරොත්තු වෙන සිස්ටම් එකට වැඩක් නැහැ කියලා. දැන් උදාහරණයක් මම කියන්නම්. බැංකුවට ගියාම අපි බැංකුවේ පොලිමේ ඉඳලා සල්ලි ගන්න යනවා. එතකොට අපි බිස්නස් බැංකුවට අදාළව බිස්නස් එකට අදාළව ගත්තොත් කස්ටමර් කියන්නේ බිස්නස් එකට සහභාගී වෙන එක්කෙනෙක්. නමුත් සිස්ටම් එකට අදාළ බැංකුවේ සිස්ටම් එක හිතන්නේ එතනදී බැංකුවේ සිස්ටම් එකත් එක්ක වැඩ කරන්නේ අර බැංකුවේ ඉන්න රිසෙප්ෂන් එකේ ඉන්න එක්කෙනා මිසක් එහෙනම් මෙතන බැංක් ඔෆිසර් මිසක් අපි සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න යන්නේ නැහැ නේ. ඒතර සිස්ටම් එකට අදාළව ඇක්ටර් කෙනෙක් වෙන්නේ අපිව නෙමෙයි අර බැංක් ඔෆිසර්. නමුත් බිස්නස් එක අතින් ගත්තොත් අපි තමයි මේ පොලිමේ ගිහිල්ලා ඕන දැන් බිස්නස් එකට අදාළව අපිත් ඇක්ටර් කෙනෙක් වෙනවා. නමුත් හදන්න බලාපොරොත්තු වෙන සිස්ටම් එකට අදාළව අපි ඇක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. දැන් මේ බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එකේදී ඒ අර කලින් කියපු අපි වගේ චරිත ඉන්නවා. හැබැයි ඇත්තට සිස්ටම් එක හදන්න යද්දී ඒ වගේ චරිත වැඩක් තියනවද? නැහැ. අන්න ඒ වගේ චරිත අයින් වෙලා යනවා ඊළඟට සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එක අඳින අවධියට ආවම. ඒක අඳින සාමාන්‍යයෙන් මෙන්න මේ අතර කාලයේදී. ඒ කියන්නේ ඇනලයිස් සහ ඩිසයින් මේ අතරමැදි කාලයේ තමයි අඳින්නේ. සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එක. හරිද? දැන් ඔන්න මුලින්ම අඳින්නේ බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එක. ඒකේ තියෙන සමහර දේවල් චේන්ජ් කරලා සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එකට ගන්නවා. මෙන්න මේ චේන්ජ් කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා නමක් යූස් කේස් රිෆයින්මන්ට් කියලා. යූස් කේස් රිෆයින්මන්ට්. රිෆයින් කරනවා කියන අර ෆයින් ටියුන් කරනවා කියන අදහසනේ. ඒ කියන්නේ හරියට හරි ගස්සනවා කියන එකනේ. අපි ගැදර් කරගත්තේ බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එක. ඒක අපි සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එක බවට පත් කර ගන්නවා. මේකේ ඉන්න සමහර ඇක්ටර්ස්ලා ඉන්නේ බිස්නස් එකේ විතරයි. සමහර ඇක්ටර්ස්ලා සිස්ටම් එකට විතරක් එන අවස්ථාවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ ලොගින් ලොග් අවුට් වෙන්න ඕන කියලා. ඔටෝ ලොග් අවුට් වෙන්න ඕන වගේ ෆීචර් එකක් තියෙනවා කියමු කාලයත් එක්ක. ඒතර ටයිම් ඇක්ටර් කෙනෙක් කෙනා මෙතනට විතරයි එන්නේ මේකට එන්නේ නැහැ. මොකද ලොග් අවුට් කියන වචනය අයිති වෙන්නේ සිස්ටම් එකට මිසක් බිස්නස් එකේ නිකන් සිස්ටම් එකක් නැති තැනක ලොග් අවුට් ලොගින් කියලා එකක් බිස්නස් එකට අයිති වෙන්නේ නැහැ. ඒ නිසා හරි. දැන් අපි කතා කරේ මේ බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එක අඳින්නේ කොයි වෙලාවෙද සහ ඒකේ මොනවද තියෙන්නේ. සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එක අඳින්නේ කොයි වෙලාවෙද සහ ඒකේ මොනවද තියෙන්නේ කියලා. හරි. අපි දැන් ඇක්ටර්ස්ලා ගැන
ඉගෙන ගන්න. දැන් ඔයාලා ඉගෙන දැනගන්න ඇති ප්‍රධාන වශයෙන්ම use case diagram එකේ තියෙන්නේ කරුණු තුනයි. මොනවද කරුණු තුන? පළවෙනි එක තමයි use cases තියෙනවා. ඒ කියන්නේ කරන්න තියෙන වැඩ ටික තියෙනවා. ඊළඟට actorsලා ඉන්නවා. ඒව කරන මිනිස්සු ඉන්නවා actorsලා. ඊළඟට ඒගොල්ලෝ අතර relationships තියෙනවා. ඔය කරුණු ටික ඔයා හරියට ඉගෙන ගත්තා නම් use case ගැනයි actorsලා ගැනයි relationships ගැනයි ඉතින් ඔයා use case diagrams ඉගෙනගෙන ඉවරයි. හරි. දැන් අපි යමු මුලින්ම actorsලා ගැන ඉගෙන ගන්න යන්න. මම ඔයාලට කිව්ව මතක ඇති මුලින්ම අදින්නේ business use case diagram එක. business use case diagram එක ඊළඟට system use case diagram එක තමයි අඳින්නේ. මේ business use case එකේ ඉන්න actors ලට අපිට කියන්න පුළුවන් business actors ලා කියලා. system use case diagram එකේ ඉන්න actors ලට කියන්න පුළුවන් system actors ලා කියලා. system actor නෙමෙයි system actor කියන්නේ වෙනම කෙනෙක්. system actors ලා කියලා කියන්නේ මේ system use case එකේ ඉන්න actors ලා ටික තමයි උතන කියන්නේ. system actor කියලා කියන්නේ සමහර වෙලාවට system එකක් එනවා පුද්ගලයෙක් ලෙස. ඉස්සෙල්ලාම තව දෙයක් කියන්න ඕන. actor කෙනෙක් කිව්වම ඔයාලා හිතන්නේ මිනිස්සෙක් කියලා නම් ඒක වැරදි. අපි හිතමු actor කෙනෙක් manager කියලා. හරි දැන් manager කියන්නේ human මිනිහෙක්නේ. ඒක අවුලක් නැහැ. ඒතර manager කියන actor මොනවද කරන්නේ? leave approve කරනවා. leave කියන්නේ නිවාඩු අනුමත කරනවා. කොහොම හිතන්නකෝ. ওই වැඩේ කරනවා කියලා. leave approve. එන approve leave හරි මොකද ඒ ක්‍රියාපදයක් එතනට එනවා. හිතන්න මෙන්න මෙහෙම use case එකක් තියෙනවා කියලා. මාසේ හැමදාම ජනවාරි හැමදාම පළවෙනිදා report එකක් යවන්න ඕන employee ලට. එහෙම හිතන්නකෝ. එතකොට send a report මොකක් හරි එක send a report මොකක් හරි time එකකට අදාළව. ඕක කරන්නේ කවුද? දැන් මේක ඔටෝ තමයි වෙන්නේ. දැන් මේක කාලයට අනුව ඔටෝ වෙනවා. එවැනි අවස්ථාවක actor ලෙස හැසිරෙන්නේ time. ඒ කියන්නේ time කියලා actor කෙනෙකුත් ඉන්නවා. එයා කාලය මේ අතර මේ මෙතන මේ මිනිහෙක් නෙමෙයි මේ ඉන්නේ කාලය. හරිද? ඒතර පුජ්‍යලයක් වෙන්නත් පුළුවන්, කාලය වෙන්නත් පුළුවන්. තවත් දෙයක් හිතන්න. මෙහෙම එකක්. ඔයා බිලක් පේ කරාම දැන් earth එකට ඉස්සර නම් මේ feature එක තිබ්බා. දැන් ඒක පොඩ්ඩක් අයින් කරලා තියෙන්නේ. බිලක් පේ කරාම බිල් එකක් පේ කරාම ඔයාට SMS එකක් එනවා කියලා හිතන්නකෝ. ඔයා මොකක් හරි බිල් එකක් පේ කරාම හරි ඔයාගේ බිල් එක පේ වුණා සක්සස් කියලා SMS එකක් එනවා. දැන් ඔයා බිල පේ කරන්නේ මේ සිද්ධිය අපි මෙන්න මෙහෙම කතා කරමු. දැන් හිතන්නකෝ ඔයා මොකක් හරි ඩයලොග් හරි මොබිටෙල් හරි මොකක් හරි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් අපි හිතමුකෝ ඩයලොග් හරි මොබිටෙල් හරි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන් ගන්නවා SMS ගේට්වේ එකක්. SMS API එකක් ගන්නවා. මෙයා ගාව තමයි SMS යවන යාන්ත්‍රණය තියෙන්නේ. අපි හිතමුකෝ SMS මැෂින් කියලා. නිකන් බොරුවට නමක් දාමුකෝ SMS මැෂින් එක. ඕකෙන් තමයි කස්ටමර්ගේ ෆෝන් වලට මැසේජ් එන්නේ. අපි ඒකෙන් සල්ලි දීලා මිලදී ගත්තා SMS API එකක්. දැන් මෙයා හරහා තමයි මෙයාට පණිවිඩය යවන්නේ. මේක අපි සල්ලි දීලා මිලදී ගත්තේ කාගෙන්ද? ඩයලොග් හරි මොබිටෙල් හරි සමාගමකින්. දැන් අපි ගාව තියෙනවා සිස්ටම් එකක්. ඔන්න අපි හදන සිස්ටම් එක. මෙන්න අපි හදන සිස්ටම් එක. ඔන්න අපි හදන සිස්ටම් එක. මේ සිස්ටම් එකේ බිලක් පේ කරාම SMS එකක් යන්න ඕන කස්ටමර්ට. මෙන්න ඉන්නවා කස්ටමර්. දැන් කස්ටමර්ට ෆෝන් එකක් තියෙනවා. මෙන්න ෆෝන් එක. ඒක මේ use case diagram එකට අදාළ නැහැ. මෙන්න ෆෝන් එක. ෆෝන් එකක් විදියට පෙන්නන්න දෙන්න එපා නේද? මෙන්න ෆෝන් එක. ඔන්න ෆෝන් එකක් තියෙනවා. මෙයා බිලක් පේ කරනවා. පේ බිල්. බිල් එක පේ කරපු ගමන් මොකද වෙන්නේ? මෙයාට යනවා SMS API එකට පණිවිඩයක් යනවා. මේ ඊතලේ වැරදි. මේ මම වෙන පාටකින් අඳින්නකෝ නැත්නම් use case diagram මේ කොටසක් කියලා හිතයි. use case diagram මේ කොටසක් නෙමෙයි. ඒක වෙනම අභ්‍යන්තර වෙන diagram එකකින් තමයි ඒක හැඳෙන්නේ. මම මෙහෙම කතා කරන්නකෝ. SMS API එකට පණිවිඩයක් යනවා. මේ අහවල් නම්බරයට SMS එකක් යවන්න කියලා. මෙයාට මේ පණිවිඩය පාස් කරනවා. මෙයා තමයි මෙයාට යවන්නේ. දැන් මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙච්ච එකම මනුස්සයද මේ ඉන්නේ කස්ටමර්නේ. මේ ඉන්නේ කස්ටමර්.
එතකොට මේ සිස්ටම් එකත් එක්ක සම්බන්ධ වෙච්ච මිනිස්සුන්ට ඉන්නේ මිනිස්සු විතරද? නෑනේ. සම්බන්ධ වෙච්ච කට්ටියට ඉන්නේ මිනිස්සු විතරක් නෙමෙයි. තව අමතර සිස්ටම් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හදන සිස්ටම් එක නෙමෙයි පිට ලෝකයේ තියෙන සිස්ටම් වෙන්නත් පුළුවන්. අන්න එයාට කියනවා අපි සිස්ටම් ඇක්ටර් කෙනෙක් සිස්ටම් ඇක්ටර් කියලා. දැන් අර අතන සිස්ටම් ඇක්ටර්ස්ලා පටල ගන්න එපා. එතන සිස්ටම් ඇක්ටර්ස්ලා කියලා කියන්නේ සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එකේ ඉන්න ඇක්ටර්ස්ලා ගැන. හරි. අතරම මෙයා එක්ස්ටර්නල් සිස්ටම් ඇක්ටර් කෙනෙක්. එක්ස්ටර්නල් සිස්ටම් ඇක්ටර් කෙනෙක් මෙයා. මෙයාට සිස්ටම් කියන නම එන්නේ මෙයා මිනිහෙක් නොවන නිසා. මිනිහෙක් නොවන මේ කම්පියුටරයක් නිසා. සිස්ටම් ඇක්ටර් කියන නම එන්නේ. එක්ස්ටර්නල් කියන්නේ මේ අපේ බිස්නස් එකට අදාළ කෙනෙක් නෙවෙයි මෙයා. පිට බිස්නස් එකට අදාළ කෙනෙක්. ඒතර එයා එක්ස්ටර්නල් සිස්ටම් ඇක්ටර් කෙනෙක්. හරි. දැන් අපි යන් කතා කරන්න ගිය තැනට අපි කතා කරේ සිස්ටම් ඇක්ටර්ස්ලා සහ බිස්නස් ඇක්ටර්ස්ලා අතර වෙනස. හරි. ඊළඟට යන් අපි ඇක්ටර්ස්ලා වර්ග තව කිහිපයක් ඉන්නවා. බිස්නස් වේවා හෝ සිස්ටම් වේවා ඇක්ටර්ස්ලා වර්ග කිහිපයක් ඉන්නවා. පළවෙනි වර්ගය තමයි ප්‍රයිමරි ඇක්ටර්. දෙවෙනි වර්ගය සෙකන්ඩරි ඇක්ටර්. තුන්වෙනි වර්ගය ඔෆ් ස්ටේජ් ඇක්ටර්. මෙයාටම තව නමක් කියනවා එක්ස්ටර්නල් රිසීව් ඇක්ටර් කියලා. මෙයාටම තව නමක් කියනවා එක්ස්ටර්නල් රිසීව් ඇක්ටර් කියලා. මම දැන් එකිනෙක විස්තර කරන්න මේ ඇක්ටර්ස්ලා වර්ග ගැන. ප්‍රයිමරි ඇක්ටර් කියලා කියන්නේ මොකක් හරි යූස් කේස් එකක් ට්‍රිගර් කරන එක්කෙනාට කියනවා. මේ බලන්න. මෙන්න මෙහෙම හිතන්න. මෙන්න තියෙනවා යූස් කේස් එකක්. දැන් මේකේ හිතන්නකෝ එම්ප්ලොයි කෙනෙක් ඉන්නවා. මෙන්න ඉන්නවා එම්ප්ලොයි. එයා කරනවා apply a leave නිවාඩුවකට apply කරනවා. නිවාඩුවක් apply කරනවා. apply a leave. දැන් නිවාඩුවක් apply කරාට පස්සේ මේකට අනුමැතිය හම්බෙනවා කාගෙන්ද? මැනේජර්ගෙන්. මේ බලන්න මේ ටාස්ක් එක පටන් ගත්තේ කවුද? එම්ප්ලොයි. ඒතර එම්ප්ලොයි පටන් ගන්න කෙනාට තමයි අපි කියන්නේ ප්‍රයිමරි ඇක්ටර් කියලා. සෙකන්ඩරි ඇක්ටර් කියලා කියන්නේ අර මැනේජර් මේකේ මැද්දෙන් සහභාගී වුණානේ. අන්න එයාට කියනවා අපි මේ මැද්දෙන් මේ මැනේජර් විල්ලා මේක අප්‍රූව් කරානේ. ඒතර අන්න එයාට කියනවා අපි සෙකන්ඩරි ඇක්ටර් කියලා. ඔක විශේෂයෙන්ම ඕන වෙන්නේ ඇක්ටිවිටි ඩයග්‍රෑම් ඉගෙන ගන්න ගියාට පස්සේ ඉස්සරහට අපි කතා කරනවා ස්විම් ලේන් කියන එක. අන්න ඒකෙදි ඔය දෙන්න පැහැදිලිවම සඳහන් වෙනවා. දැන් මේකෙදි සෙකන්ඩරි ඇක්ටර් ගැන ලොකුවට අපි කතා කරන්න යන්නේ නැහැ යූස් කේස් ඩයග්‍රෑම් වලදී. නමුත් ඔයා දැනගෙන ඉන්න ඕන ප්‍රයිමරි ඇක්ටර් තමයි වැඩේ පටන් ගන්නෙ. සෙකන්ඩරි ඇක්ටර් තමයි මැද්දෙන් සම්බන්ධ වෙන්නේ. හරි මෙහෙම හිතන්න. අපි දැන් මේ කතා කරන්නේ බිස්නස් යූස් කේස් ඩයග්‍රෑම් එකකට අදාළව. අපි යනවා බැංකුවට සල්ලි දාන්න. අපි සල්ලි දාන්න බැංකුවට යනවා. ඔන්න එතකොට අපි පොලිමේ ඉඳලා ඔන්න දැන් බැංකුවේ රිසෙප්ෂන් එහෙම නැත්නම් බැංක් ඔෆිසර් ගාවට යනවා. අපි තමයි දැන් සල්ලි දාන්නේ. එතකොට ওই වැඩේ ට්‍රිගර් කරන්නේ කවුද? අපි. එතකොට මම මෙතන ලියනවා ඩිපොසිට් මනි. මේ වැඩේ ට්‍රිගර් කරන්නේ කස්ටමර්. මේ වැඩේ ට්‍රිගර් කරන්නේ කස්ටමර්. ඊළඟට මේ වැඩේ ට්‍රිගර් කරන්නේ කස්ටමර් වුණාට ඒ සල්ලි අරන් සිස්ටම් එකට දාන්නේ බැංක් ඔෆිසර්. එතකොට බැංක් ඔෆිසර් ඉන්නවා එයා ඒ සල්ලි අරන් සිස්ටම් එකට දා ගන්නවා. ඊතල ඉන්නේ නැහැ. බැංක් ඔෆිසර් ඉන්නවා. එතකොට ඒ සල්ලි අරන් බැංක් ඔෆිසර් ඉන්නවා මෙතන. බැංක් ඔෆිසර් ඉන්නවා. බැංක් ඔෆිසර් ඒ සල්ලි අරන් සිස්ටම් එකට දා ගන්නවා ඇඩ් සිස්ටම් මොකක් හරි එකක් දා ගන්නවා. එතකොට මේ වැඩේ ට්‍රිගර් කරන්නේ මෙහෙම දාමුකෝ depends on එකක් දාමුකෝ මේක විස්තරට කතා කරනවා මේ රිලේෂන්ෂිප්. ඒතර මේ වැඩේ ට්‍රිගර් කරන්නේ කවුද? කස්ටමර් කෙනෙක් කෙනා. එතකොට මේ කස්ටමර් තමයි ප්‍රයිමරි ඇක්ටර් වෙන්නේ. බැංක් ඔෆිසර් තමයි සෙකන්ඩරි ඇක්ටර් වෙන්නේ. මොකද අන්තිම මේකේ මැද්දෙන් සහභාගී වෙච්ච එක්කෙනා. හරි. දැන් ඩිපොසිට් මනි ඊළඟට ඔකොම තියෙනවා. දැන් මේක අදාළ වෙන්නේ සිස්ටම් යූස් කේස් ඩයග්‍රෑම් එකට නෙමෙයි බව පැහැදිලි වෙනවා. ඇයි ඩිපොසිට් මනි කියන එක අපි කරන්නේ බිස්නස් එකට අදාළව වුණාට ඒක ඇතුලේ දුවන සිස්ටම් එකට අදාළව සල්ලි ඩිපොසිට් කරන්නේ කවුද? බැංක් ඔෆිසර්. එතකොට
සමහර අවස්ථාවලදී business use case diagram එකේ primary වෙන අය දැන් මෙයා primary නේ business use case diagram එකේ මෙයා primary මෙයා secondary. එතකොට business use case diagram එකේ primary වෙන අය සමහර වෙලාවට refine වුණාට පස්සේ හැදෙනවනේ system use case diagram එක. system use case diagram එකේදී එයාව අයිති නැති වෙන්න පුළුවන්. එයා off stage වෙලා යන්න පුළුවන්. එයා පිට එක්කෙනෙක් වෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට system business use case එකේ secondary වෙන අය system use case එකේදී primary actors ලා වෙන්නත් පුළුවන්. එහෙම වෙනස් වෙන අවස්ථා තියෙනවා. හරි දැන් අපි තව තර්කයක් ගමු. ATM machine එකකින් සල්ලි ගැනීම. ATM machine එකක් තමයි දැන් ඔයා හදන්න යන්නේ. ඔයා හදන්න යන්නේ ATM machine එකක්. දැන් ATM machine එකෙන් සල්ලි ගන්න යන්නේ. ඔන්න දැන් එක requirement එකක් තමයි සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න තියෙනවා ATM machine එක. මේ ATM machine එකෙන් එක feature එකක් තියෙනවා withdraw money. ඒ කියන්නේ සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක කරන්නේ කවුද? customer. ATM machine එක තමයි දැන් ඔයා හදන්නේ. දැන් customer මේක කරද්දී business එකට අදාළ වුණා අනිවාර්යයෙන් මේ වැඩේ trigger කරන්නේ කවුද? මොකද ATM machine එක customer ට කතා කරනවද මේ එන්න මගෙන් සල්ලි ගන්න එන්න කියලා. එහෙම කියන්නේ නැහැ. customer තමයි ATM machine එකට ගිහලා සල්ලි ගන්න වැඩේ trigger කරන්නේ. එතකොට මේකේ primary actor කවුද? primary actor customer. දැන් බැංකුවට අදාළව සිස්ටම් එක බිස්නස් එකට අදාළව ප්‍රයිමරි ඇක්ටර් කස්ටමර් එක පැහැදිලිනේ වැඩේ ට්‍රිගර් කරන්නේ කස්ටමර් සිස්ටම් එකට අදාළවත් ප්‍රයිමරි ඇක්ටර් කස්ටමර්ම තමයි මේ බලන්න මේ සිස්ටම් එකත් එක්ක වැඩ කරන කෙනෙක්නේ කස්ටමර් නැත්තුව මේ පිට එක්කෙනෙක් නෙමෙයිනේ දැන් බැංකුවේ ඇතුලේ සිස්ටම් එක නම් අපි වැඩ කරන්නේ ඒතර අපි පිට මිනිස්සු බිස්නස් එකට අදාළව ගත්තොත් අපි ප්‍රයිමරි කස්ටමර් ප්‍රයිමරි ඇක්ටර් වුණාට බැංකුවේ ඇතුලේ සිස්ටම් එකට අදාළව ගත්තොත් අපි ඔෆ් ස්ටේජ් ඇක්ටර් කෙනෙක් ඒ කියන්නේ පිටින් ඉන්න කෙනෙක් බැංකුවට සම්බන්ධ නමුත් සිස්ටම් එකට අදාළ නැහැ. ඒකේ පිටින් ඉඳලාගෙන ඒකේ වාසි ගන්නවා. මොකද සිස්ටම් එකේ efficiency වැඩ ගන්නවා නම් අපිට වාසි off stage අය. ඒ කියන්නේ පිට ඉන්න අයට අපි කියනවා off stage actors ලා කියලා. හරි. එතකොට දැන් මෙයා primary actor වෙනවා ATM machine එක අවස්ථාවේදී customer කියන්නේ business එකේත් primary actor, system එකේත් primary actor. මොකද customer direct ATM machine එකත් එක්ක ගනුදෙනු කරන නිසා. හරි. ඔය විදිහට තමයි system actor primary actor සහ secondary actor ඒ වගේම system actor සහ business actor වගේ දේවල් වෙනස් වෙන්නේ. හරි. දැන් secondary actor විස්තර කරා off stage actor එහෙම නැත්නම් external receive actor. off stage actor කියන එක මම චුට්ටක් විස්තර කරා කලින් අපි තමන් ආයි පාරක් කියන්නම්. off stage actor කියලා කියන්නේ system එකට හෝ business එකට direct සහභාගී වෙන්නේ නැහැ. හරිද ඒක සිස්ටම් යූස් කේස් එකේ මේ සහභාගී වෙන්නේ නැත්නම් සිස්ටම් එකට පිටින් ඉන්න කෙනෙක් බිස්නස් එකටවත් සහභාගී වෙන්නේ නැත්නම් ඉතින් එයා කිසිම අදාළත්වයක් නැහැ අතරම කියනවා. ඔෆ් ස්ටේජ් ඇක්ටර් කෙනෙක් කියලා කියන්නේ සිස්ටම් එකට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි එයා සිස්ටම් එකේ ප්‍රයෝජන ලැබෙනවා එයාට. උදාහරණයක් මම කියන්න අර කස්ටමර්ගේ බැංකු පොලිමේ ඉඳගෙන ගිහිල්ලා කැෂියර් එකෙන් සල්ලි ගන්න අවස්ථාව හිතන්නකෝ. මේ අවස්ථාවේදී සිස්ටම් එක හොඳින් වැඩ කරනවා නම් පොලිමේ කාලය අඩු වෙලා අර එයාට වාසියක් ලැබෙනවා වැඩි වෙලාවක් පොලිමේ ඉන්න ඕනේ නැති එක. ඒතර මේ වගේ ඇක්ටර්ස්ලාට අපි කියනවා ඔෆ් ස්ටේජ් ඇක්ටර්ස්ලා කියලා. ඒක සලකන්නේ බිස්නස් එක අනුවද ඒක සලකන්නේ සිස්ටම් එක අනුවද කියන එක ඒවා වෙනස් වෙනවා. හරි. එහෙනම් අපි කතා කරා ඔන්න මුලින්ම කතා කරා use case diagram වර්ග දෙකක් තියෙන බව. ඒ කියන්නේ මොනවද? system use case diagram අනිත් එක business use case diagram. business use case diagram එක තමයි මුලින් අඳින්නේ. ඒක refine කරාම system use case diagram බවට පත් වෙනවා. ඕකේ ඉන්න චරිත ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. primary actor, secondary actor සහ off stage කියන එක. primary actor තමයි වැඩ පටන් ගන්නෙ. secondary actor අතරමැදදී සහභාගී වෙන එක්කෙනා. off stage කියලා කියන්නේ ඒ process එකට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි පිටේ ඉඳලා වාසි ලබා ගන්න අය. off stage actors වලටම තමයි external receive actor කියලාත් කියන්නේ. හරි. එතකොට විටක ඒ කියන්නේ business use case diagram එකේ primary actor වෙන කෙනා සමහර වෙලාවට system use case diagram එකේ off stage actor කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒවා මාරු වෙන්න පුළුවන්. refine වෙද්දී ඒවා fine tune කරනවානේ. මුලින්ම අඳින business use case diagram එකේ එහෙම වෙද්දී ඒ චරිත මාරු වෙන්න පුළුවන්. ඒ මාරුණා කියලා logically අපේ ඔළුවේ තිබ්බට ඒක use case diagram එකේදී එයාව අයින් කරනවා මිසක් මෙයා primary මෙයා secondary කීකේ මාක් කරන්න යන්නේ නැහැ. use case diagram එකේදී ඒ කොයික වුණත් අපි අඳින්නේ off stage අය සාමාන්‍යයෙන් අඳින්නේ නැහැ. අනිත් අය අඳින්නේ ඔච්චර කොහොම තමයි. මේ තමයි actor කෙනෙක්ගේ
සිම්බල් එක. හරි. හරි. මෙන්න මෙහෙම අවස්ථාවක් හිතන්න. දැන් ඔන්න ඔයාට සිද්ධියක් තියෙනවා. මෙන්න මෙහෙම එක. දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම එක වැඩක් පොදුවේ කරනවා. හරිද? ඒ දෙන්නම එක වැඩක් පොදුවේ කරනවා. අපි හිතමු මෙහෙම එකක්. අම්මයි දුවයි කියලා හිතමු. අම්මයි දුවයි දෙන්නම උයනවා. මොනවාද අම්මයි දුවයි උයනවා කියන සිස්ටම් එක ගමුකෝ. දැන් මොකක් හරි සිස්ටම් ගෙදර කියන සිස්ටම් එක ගමුකෝ. එහෙම ගමු. ගෙදර කියන පද්ධතිය. ගෙදර කියන සිස්ටම් එක. ඒතර මේකේ හෝම් සිස්ටම් එකේ තියෙන එක ටාස්ක් එකක් තමයි කුකින්. ඒතර මේක කුක් කියලා ලියමුකෝ. කුක්. උයනවා. හරිද? කුක් කරන්නේ කවුද? දැන් අම්මයි දුවයි දෙන්නම ගෙදර අම්මත් උයනවා, අම්මා උයන වෙලාවලුත් තියෙනවා, දුව උයන වෙලාවලුත් තියෙනවා. එකම වෙලාව උයන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක මේකට අදාළ නැහැ. ඒතර අම්මා ඉන්නවා. මෙන්න ඉන්නවා ඩෝටර්. ඩෝටර් ඉන්නවා. කියන දුව ඉන්නවා, අම්මා ඉන්නවා. දැන් මේ දෙන්නා මේ වැඩේ කරනවා නම් හරිම ලේසි අපිට කරන්න තියෙන බොහොම සරල දෙයක් තමයි මෙන්න මේ දෙන්නව යා කරන එක. හරිනේ. දැන් මොකද්ද? මේකේ තේරුම මොකද්ද? අම්මා උයනවා. එහෙනම් දුව උයනවා. හරිනේ. හැබැයි මේක මීට වඩා සරලව කරන්න පුළුවන්. හිතන්න තව 10 දෙනෙක් විතර හිටියා කියලා මේ වගේ චරිත. ඒ හැමෝගෙම මේ ඊතල ගහන්න ගියොත් තමයි මේක එපා වෙනවා. ඒ කියන්නේ මේ වැඩේ කියන්නේ දෙන්නෙක් කරනවා නම් එකම වැඩ. දෙන්නෙක් කරනවා නම් එකම වැඩක්. මෙවැනි අවස්ථාවල අපිට යූස් කරන්න පුළුවන් generalization කියන principle එක. ඒ කියන්නේ generalization කියන symbol එක. මේ බලන්න. මේ දෙන්නටම පොදුයිනේ. මේ දෙන්නටම පොදු නිසා මම මේකේ අඳිනවා common actor කෙනෙක්ව අඳිනවා woman කියලා. common actor කෙනෙක්ව අඳිනවා woman කියලා. මෙයා common. ඔන්න ඔන්න තව actors වල දෙන්නෙක් ඉන්නවා. දැන් මෙතන mother මෙන්න daughter. ඔන්න මෙන්න දැන් මම generalization symbol එක apply කරනවා. මෙන්න generalization symbol එක. සාමාන්‍ය generalization symbol එකේදී ඕක අපි pronounce කරන්නේ is a කියලා. is a. හරිද? යට ඉඳලා උඩට තමයි වාක්‍ය කියන්නේ. mother is a woman. හරිනේ? මේ විදිහට අපිට අනිත් එකත් ලියමු. Daughter is a woman. Woman cook කරනවා. එහෙම නැත්නම් woman උයනවා. කාන්තාව උයනවා. කාන්තාව උයනවා නම් mother is a woman නම් කාන්තාව උයනවා නම් ඒකේ ව්‍යංගාර්ථයෙන් කියවෙනවා කාන්තාව මව උයනවා. අම්මා උයනවා කියලා. Daughter is a woman cooking. ඒ කියන්නේ කාන්තාව උයනවා. එහෙනම් daughter කියන්නේ කාන්තාවක් නම් අපිට එයා උයනවා. එතකොට මෙහෙම ලියන්නත් පුළුවන්. මේ පැත්ත මම මේ පැත්ත එකම සිනාරියෝ එකට use case diagram දෙකක් යන්නේ. කෙනෙකුට ඕන නම් මෙහෙම ඊතල දෙකක් දාලා දෙන්නත් පුළුවන්. මේක ඕකේ වැරද්දක් නැහැ. නමුත් මේක ලියන හරිම විදිය තමයි මේ දෙන්නටම පොදුවේ යම් ෆන්ක්ෂන් එකක් තියෙනවා නම් යම් වැඩක් තියෙනවා නම් කරන්න ඒ දෙන්නට පොදුවේ එක්කෙනෙක් හදලා එයාට යා කරනවා මේ වැඩේ. එතකොට මේ දෙන්නට මේ වැඩේ පුළුවන් වෙලා යනවා. හරි. දැන් හිතන්නකෝ දැන් මේ ගෙදර ඉන්න මේ අම්මයි දුවයි දෙන්නම රෙදිත් හොදනවා කියලා. එතකොට රෙදිත් හොදනවා නම් අපි තව use case එකක් එනවා washing clothes. දැන් එතකොට දෙන්නම මේ දෙක කරන නිසා අපිට සරලවම මේක යා කරන්න පුළුවන්. එතකොට දැන් අම්මයි දුවයි දෙන්නම උයනවා රෙදිත් හොදනවා. අවුල නැහැ. මේ පැත්තේ එහෙම වුණා නම් ඇඬෙනවා. ඇයි දැන් ඇඬෙන්නේ? ඔන්න දැන් තමයි අරකේ අමාරුව මෙහෙමත් කරන්න ඕන ඊළඟට මෙහෙමත් කරන්න ඕන. දැන් මේ ඩයග්‍රෑම් එක නිකන් අර අච්චාරෝ වගේ වෙනවා. නමුත් මේ ඩයග්‍රෑම් එක මෙහෙම අදිද්දි ඒ කියන්නේ අපි ජෙනරලයිසේෂන් කියන සිම්බල් එක පාවිච්චි කරලා අදිද්දි අපිට ගොඩක් වාසි තියෙනවා. මේකට අපි කියනවා actor generalization කියලා. actor generalization කියලා මේකට අපි කියනවා. අතර පොඩ්ඩක් පන්ති නවත්තන්න සිද්ධ වෙනවා. අපි ඊළඟ සතියේ ඊටු ටික කතා කරමු.